पास्टर। Dividun kerehi ma bala sitinne Dividun kerehi ma bala sitinne mage saviya alut vela mage atu vihidala adama ihalata piyamala yanne mage saviya alut vela mage atu vihidala adama ihalata piyamala yanne Mahadvat vivarakala Devadanin saviyanaba Madiviye bedum hera Piyamanne Mahadvat vivarakala Devadanin saviyanaba Madiviye bedum hera Piyamanne Dividun kerehi ma bala sitinne Dividun kerehi ma bala sitinne mage saviya alut vela mage attatu vihidala adama ihalata piyamala yanne mage saviya vela mage attatu vihidala Amen. Swami Vansika Stuti Veva. Amen. Gauravaya Veva. Mage Savi Alut. Mage Attatu Vihidala. Adama Ihelata Piyabaya. Devidun Kerema Bala Sitinne. Swami Vahanse Kere. Dorotuwa Langa Rekaval Kar Vachanasana Manusya. Vasanavantai. Swami Vahanse Stuti Veva. Gauravaya Veva Veva Gauravaya Veva. Devi de mage devi de amule divya pamule obage name devi de mage devi de mage devi de amule divya pamule Vandinem obage name Devi ne mage devi ne Passa over priyavande Dihanda kui dannan vedne Obe dachal lovalila denne Jaya apatai yada devi dunge devi de Mage pamule divya pamule Vandinem obage name
දෙවිදේ මගේ දෙවිදේ ඇස සුමටයි ඔබ ප්‍රියන්නේ විහානකුයි දැන් වෙන්නේ ලොබේ දජයයි ලොවලෙලනේ ජය අපටයි අද දෙවි දුන්නේ ආමේන් Amen. Hallelujah. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ රජයයි ලොව ලෙල දෙන්නේ. ජය අපටයි අද දෙවි දුන්නේ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඔබ මාට දුන් සෑමදේ සිහිවන විටම සමිනේ අද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසාවේ අද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසාවේ ඔබ මාට දුන් සෑමදේ සිහිවන විටම සමිනේ අද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසාවේ අද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසාවේ මගේ පව්කම කරේ උදමින් ඔබේ රුධිරෙන් මසෙකුවේ දෙමිනු ලතා ජීවනේ මට අවැසි සැමදේ දී ඇති නිසා ස්තුති මගේ යේසුනේ මට අවැසි සැමදේ දී නිසා ස්තුති මගේ යේසුනේ ඔබ මාට දුන් සැමදේ සිහිවන විටම සමිනේ අතුලින් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසාවේ අද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ආමේන් අද පතුලෙන් මගේ ස්වාමීන් වහන්සේ වෙතට නැගෙනවා ස්තුති ප්‍රශංසා මට අවැසිදී ස්වාමීන් වහන්සේ දුන්නා ඔබ මාහට දුන් සැමදේ සිහිවන විට මා සමිඳේ හද පතුලෙන් මගේ ඔබ වෙතට නැගේ ස්තුති ප්‍රශංසා ස්වාමීන් වහන්සේට ගෞරවය වේවා ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ වරක් මුලාව සිටිමා අද සිටින්නේ දේව පියස එදාලත වෙමින් සිටියා ප්‍රීතියෙන් අද හිමිගේ අහිම්ව රක්
මුලාව සිටිමා අද සිටින්නේ දේව අභියසන විලාලත වෙමින් සිටියා ප්‍රීතියෙන් අද අද සිටි දේව අභියසන විලාලත වෙමින් සිටියා ප්‍රීතියෙන් අද පිගේ අභිමුව සදාකල් ස්තුති වේ යේසුනි ඔබ තමයි දේවදරුකම මටත් හිමිවිය දිවි සමිඳු මගේ විනන්දිය දේවහාමින් සපිරි මගේ දිවියම අස්තිරි මහිම වේ සුද තුමනි මහිම වේ සුද තුමනි ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්තුති වේ ස්වාමීන් වහන්සේට ස්තුතියි වරක් අපි ඉබාගාතය ඇවිදිමින් සාතන්ගේ ඉලක්කයක් වෙලා ගොදුරක් වෙලා සිටිය ස්වාමී යේසුස් වහන්සේ අපිව ආදරණීය හොඳම සුරක්ෂිතව අරගත්තට ස්තුතියි ස්වාමීන් වහන්සේ අපිව උත්කෘෂ්ඨ බලාපොරොත්තුව දීලා ගැලෙව්වට ස්තුතියි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ගෞරවය වේවා නමස්කාරය යේසුස් වහන්සේගේ උතුම් වූ ආමෙන් 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 පාස්ටර් ආමෙන් මාස්ටර් පුළුවන් ද ආපහු පොඩ්ඩක් එක්සිට් වෙලා ආපහු ක්ලික් කරන්න මොකද පාස්ටර්ගේ පින්තූරේ මේ ස්ටක් වෙලා තියෙන්නේ දැන් හරි දැන් හරි දැන් හරි නේද හරිද හරි පාස්ටර් දැන් හරි හරි ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුතියි ගීතිකා ඔක්කොම ඇහුණාද ඔව් පාස්ටර් හොඳට ඇහුණා හරි ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුතියි නේද අපි වරක් මුලාව සිටියා සාතන්ගේ අනේට හසු වෙලා ඉබාගාතේ ගොදුරු වෙලා සිටියා මම්මුලා වෙලා සිටියා නමුත් යේසුස් වහන්සේ අපිව උඩනීය අවේට අරගෙන ප්‍රේමයට අරගෙන ඒකත්වයකට ක්‍රියා කරන තැනට අරගෙන කුෂ්ඨ උතුම් බලාපොරොත්තුවක් දීලා අපිව මේ ගෙනියන ගමන නිසා ස්තුතියි. හරි ඉතින් ස්වාමීන් වහන්සේ ලෑස්තිද අද සිතුවිල්ලක් හදවතට දාගන්න ලෑස්තිද? ආමෙන් පාස්ටර්. ආමෙන් ආමෙන්. අද දවසේ අපි බලන්න යන්නේ අපි හැමෝටම අපි හැම කෙනෙකුටම හරි අවශ්‍ය දෙයක් තමයි හොඳ පිබිදීමක් ඕනේ අපි හැමෝටම. පිබිදීමක් ඕනද නැද්ද? ඕනේ පාස්ටර්. ඔව් පිබිදීමක් ඕනේ. ඔයා දන්නද යේසුස් වහන්සේ එලිදරව් පුතේ එපිස සභාවටත් කිව්වේ නුඹේ පළමු ප්‍රේමය නැතිකම ගැනයි. පළමු ප්‍රේමය කියලා කියන්නේ මහා පුදුමාකාර උනන්දු ජීවිතයක්. අද ගොඩාක් අය එක මේ පේදුරු පොතේ කියනවා දෙවෙනි පේදුරු පොතේ කියන ගොඩාක් මිනිස්සුගේ ආත්මික ජීවිතේ අපලභාවයටපත් කියලා. ඒ කියන්නේ කම්මැලි දේවල් ඕනාට පාට කරන්නේ නිකන් ආගමක් වගේ කරන්නේ. කිසි පිබිදීමක් නැහැ. නමුත් අපිට
විදීමක් උනන්දුවෙන් පිපාසයෙන් ජ්වලිතතාවෙන් ගමන් කරන්න. අර මතේ පොතේ කියන්නේ කන්දුල්ල දේශනාවේ පළවෙනි දේශනාවේ කියන්නේ නේ ධර්මිෂ්ඨකමට සා පිපාස ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔහු තෘප්තියට පැමිණෙන්නේ. ධර්මිෂ්ඨකමට සා පිපාසාව මතේ දේව රාජ්‍යයේ බලයෙන් අල්ලගන්න අය බලාත්කාරකම් කරමින් අල්ලගන්නෝ කියලා. ඒ කියන්නේ උවමනාවක් තියෙනවා උනන්දුවක් තියෙනවා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ යමකට මා අල්ලගස්සේක්ද මමත් අල්ලා ගන්නට වීරිය කරමින් දුවගෙන යනවා කියලා. යේසුස් වහන්සේ මාව අතින් අරගෙන යනකන් ඉන්නේ නැහැ. මමත් උනන්දුවෙන් මගේ ජීවිතේ ගෙනියන්න නිතරම පිපාසයෙන් අපි සිටින්න ඕනේ. ඉතින් පිබිදීමක් අපිට ඕනේ. පිබිදීමක් පුදුම පිපාසයක්. පළමු ප්‍රේමය යේසුස් වහන්සේ පිළිගත්ත මුල් කාලේ ටිකක් හිතලා බලන්න. යාඥාව පුදුම විදිහට බැරිම පුදුම විදිහට ඒ කාලේ සමහර අපි ගෙවල් වලදී මේවා කරනකොට අම්මලා තාත්තලා කිව්වා මූට පිස්සු කියලා. ඇයි ඒ මාසයක් පල්ලිය බදාගෙන හෙල්ලෙන්නේ නැහැ පල්ලියෙන්. නිතරම යාඥා කරනවා. නිතර සල්ලි නැත්තම් අපි පයින් හරි යනවා. දේවල් සිදු කරන්න දේවල් නැත්තම් ඇදහිල් සිදු කරමුයි කියලා කතා කරනවා. එහෙම කාලයක් තිබුණද නැද්ද? තිබුණා පාස්ටර්. ආයි කාලයක් ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම ඕනේ පාස්ටර්. අන්න ඒකයි අපි ආගමිකව යන්න හොඳ නැහැ නේද? දන්නවද ආගම කියන්නේ මැරෙනවා. යොහන් 10:10 යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? සොරායින් සොරකම් කරන්නත් මරන්නත් නමුත් මං ආවේ ජීවනය දෙන්න. එය අධික ලෙසදී. මහත් මංගල්‍ය දවසේදී යේසුස් වහන්සේ යොහන් 7:37 මෙහෙම කිව්වා. යමකට පිපාස නම් මා ළඟට ඇවිත් බොන්න. ලියවිල්ලේ කියා තිබෙන ප්‍රකාරයේ ජීවනදායක ගංගා මා තුලින් ගලන්නේ. අපිට ඕනේ එලිදරව් පොතේ එපිස සභාවට කියනවා වගේ පළමු ප්‍රේමය. සල්ලි නැතත් පයින් ගියා. පල්ලියෙන් හෙල්ලුන්නේ. කෑම කෑවත් එකයි නැතත් එකයි පිට අඬ ගැහුවම ගියා. ඇඳුම මැද්දත් එකයි නැතත් එකයි. දෙමව්පියෝ පිස්සු හැදිලා එනවා වගේ කියලා බැන්න. ඒ තරම් පුදුම පිස්සුවක් පිපාසයක් තිබුණා අපිට යේසුස් වහන්සේ. දැන් අපිට මේ පිපාසය කෝ පිබිදීම කෝ දැන් අපිට පිබිදීමක් ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ මොන වගේ පිබිදීමක්ද අපිට ඕනේ. ඔන්න ඕක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මොන වගේ පිබිදීමක්ද අපිට ඕනේ. හැමෝම පෙරලන්න පළවෙනි කොරින්ති පොතේ පෙරලන්න අපිට පිබිදීමක් අවශ්‍යයි. පළවෙනි කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදය 34 වෙනි පදේ කියවන්න. පළවෙනි කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ. ධාර්මික ලෙස පිබිද පව් නොකර සිට පල්ලා. මක්නිසාද සමහරු දෙවියන් වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණ පිණිස මෙසේ කියමි. නමුත් මලවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ඇති ඒ පදේ විතරයි. දැන් කොහොමද අපිට හරි සිස්ටර් කොහොම ස්තුතියි. නේ මොන වගේ
පිබිදීමක්ද මනුෂ්‍යයන්ට මේ කාලේ ඕනේ ධාර්මික ලෙස පිබිදීමක්. ධාර්මික ලෙස. දන්නවද? නිකම් පිබිදීමක් නෙවෙයි. දෙවියන් වහන්සේ ඒ කියන්නේ ධර්මිෂ්ඨ පිබිදීමක්. දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිබිදීමක් ඕනේ. දැන් අද බලන්න අවන්ත දේව දරුවෙනි අද මේ මුළු ලෝකේ තියෙන්නේ ඇත්තටම ධර්මිෂ්ඨ ලෙස පිබිදීමක්ද ධාර්මික ලෙස පිබිදීමක්ද දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිබිදීමක්ද බලන්න නෑ. දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිබිදීමක් නම් සිද්ධ වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව හැංගීම් බරව රැල්ලකට වගේ දේවල් කරන්නේ අපිට පිබිදීමක් ඕනේ. හැබැයි අපිට ඕනේ ධාර්මික පිබිදීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව සිදුවෙන පිබිදීමක් තමයි ක්‍රිස්තුස් වහන්සේ අදහන දෙවියන් වහන්සේගේ සභාවට ඕනේ. ආමේන්. දැන් බලන්න දැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් බොරු පිබිදීම් තියෙනවා. බොරු පිබිදීම්. මොනවද බොරු පිබිදීම් කියන්නේ? ඔන්න බලන්න බොරුකාර මාංසාකාර පිබිදීම් තියෙන හානිය ටිකක් බලන්න. දෙවියන් වහන්සේගේ වචනයට එකග නැති පිබිදීම්. දැන් බලන්න අපි ඉස්සෙල්ලා කියවමු මතෙව් පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ 18 19 මතෙව් 5 18 19 සැබෑවක් නුඹලාට කියමි. ඒ වගේම තව කෙනෙක් පෙරලා ගන්න යෙසායා 48 වෙනි පදේ අහසත් පොළොවත් පහව යනතෙක් සියල්ල සිදුවනතුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥා වලින් ඊතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ ඊතා සුළු යයි කියනු ලබන්නේය. නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් යයි කියනු ලබන්නේය. ආමේන්. හරි. හරි සිස්ටර්. දැන් සත් පොළොවක් පහව යනතෙක් මේ වචනෙන් බිඳුවක්වත් පහව යන්නේ නැහැ. යෙසායා 48 වෙනි පදේ අපි කියමු. යෙසායා 48 වෙනි යෙසායා 48 තනකොළ දෙවිලෙයි මල පරවෙයි. නමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනේ සදා කාලෙටම පවතින්නේ කියාය. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. යෙසායා 55 10 11 අපි කියමු. යෙසායා 55 10 11 පද එලෙස වැස්ස සහ හිම අහසින් බැස පොළව පොඟවා ශස්ත්‍රීක කර පල හටවා ගන්වා වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙනතුරු එයි හැරී නොයන්නාක් මෙන් මාගේ මුකෙන් නික්මන වචනේද මා වෙතට හිස්ව හැරී නෑවිත් මා කැමති දේ සිදු කොට මා නියම කළ කාරණේ සඵල කරනවා ඇත. ආමේන්. 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 දැන් අපිට මොන වගේ පිබිදීමක්ද ඕනේ? ධාර්මික පිබිදීම. ආමේන්. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව පිබිදීමක් ඕනේ. ඒක හරි වැදගත්. මොකද දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව පිබිදීම තමයි අපිට ප්‍රතිඵල ගෙන දෙන්නේ. දැන් බලන්න මේ යෙසායා 55 10 11 කිව්ව මගේ වචනේ හිස් වෙන්නේ නැහැ. මා කැමති සඵල කරලා තමයි අපිට ඉන්නේ. අහස පොළව පහව ගියත් මාගේ වචනය පහව යන්නේ නැහැ. මේ ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් පහව යන්නේ නැහැ. මා කැමති දේ සිදු කරලා මිසක. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව පිබිදීමක් තමයි යෝනි. අපි පෙරලමු රෝම 10:16ට රෝම පොතේ
හ්ම්. නමුත් ඔවුන් සියල්ලන්ම ඒ යහපත් ආරංචියට ඇහුම්කන් දුන්නේ නැත. මක්නිසාද ස්වාමීනි අපේ දැන්වීම විශ්වාස කළේ කවුදැයි යෙසායා කියයි. 17 වෙනි පදෙත් කියවන්න. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසීමද පැමිණෙන්නේය. දැකද දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. වචනයට ඇහුම්කන් දීමෙන් තමයි ඇතුළාන්ත මිනිස්සයා පණ ගන්නවන්න පුළුවන්. ඔය නිකම් බොරු දේවල් කරන්නවන්න බෑ මේ ආත්මික මිනිස්සයා. බොරු දේවල් කරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ කියන්නේ ධාර්මික පිබිදීම කෙටි කාලීන මාංශාකාර එක දවසකට සීමා වෙච්ච පිබිදීමක් තමයි දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල පිබිදීමක් වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව පිබිදෙනකොට ඒක දීර්ඝ කාලයක් පවතිනවා. ආමෙන්. ආමෙන්. ආමෙන් පාස්. ආමෙන්. ඔව් ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතන කියනවා වචනේ ඇසීද හිල්ල පැමිණෙන්නේ. වචනේ ඇසීමෙන් තමයි අභ්‍යන්තර මිනිස්සයා බලයෙන් බලවත් වෙන්නේ. පණ ගන්නවන්නේ. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ හරි වැදගත් පිබිදීමට ධර්මික පිබිදීමක්. ඒ පිබිදීම තමයි දීර්ඝ කාලයක් යන්නේ. වචනේ නැතිව මිනිස්සු පිබිදෙන්න හදනවා නම් එතන තියෙන්නේ හිස් දවසකට පැයකට සීමා වෙච්ච පිබිදීමක්. ඔන්න බලන්න බොරු පිබිදීම. හරිද? බොරු පිබිදීම දැනගන්න කැමතිද? ඔව් පාස්ටර්. හැමෝම ආමෙන් කියන්න බලන්න එහෙනම්. ආමෙන්. 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 ඔන්න බලන්න බොරු පිබිදීම. මොනවාද බොරු පිබිදීම කියන්නේ? ඔන්න බලන්න. බොරු පිබිදීම තුලින් අද සිදු වෙලා තියෙන දේ බලන්න. ප්‍රාභව කඩා වැටිලා. ඇයි මං එහෙම කියන්නේ? අපි ගමක සේවය කළ සභාවක් ක්‍රිස්තුස් වහන්සේ ආරම්භ කරාට පස්සේ තැනක යම් දේවල් සිදු වෙනවා කියලා මිනිස්සු එතනට දුවනවා. එතන මොනවද සිදු වෙන්නේ? account එකට සල්ලි වැටෙනවා කියනවා නැත්නම් ෆෝන් charge කරනවා. හරිද? එතකොට තවත් සමහර ගම නිදහස් වෙන්න යාඥා කරන්නේ නැතුව අපිත් එක්ක පැදුරු දාලා ඒ එක තැන්වල අර යනවා මෙයා යනවා එක එළිදරව් ලබන්න ගත වාක්‍ය අහන්න තමන්ගේ ජීවිතය ගැන අහගන්න එක බොරු දේවල් වලට දුවනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රාදේශීය සභාව ගමේ ඇතුලේ තියෙන සභාව මිනිස්සු බස් දාලා ඇද්දාම මොකද වෙන්නේ? මේ සභාව කඩා වැටෙනවා. එතකොට මිනිස්සු එතනට ගිහිල්ලා දේව වචනය අහන්නේ මොනවා හරි මේ පොළවේ ජීවත් වෙන්න උවමනා අවශ්‍ය කරන ලාභ ප්‍රයෝජන සඳහා යාඥාවන් තමයි සිදුවත් විවිධ ගණන් හිලව් වලට තමයි යාඥාවල් කරන්නේ. එහෙම නැත්නම් ලේන්සුවකට යාඥා කළා දෙයි. නැත්නම් වතුර බෝතලයකට යාඥා කළා දෙයි. නැත්නම් මේව ගෙනාවේ ජෝර්දාන් ගඟේ වතුර කියලා කියයි. නැත්නම් ජෙරුසලමේ පස් කියයි. නැත්නම් යේසුස් වහන්සේ පිට දුන්න අත්තික්ක ගහේ පොත්තක් කියයි. ඔය ටිකක් ගෙනාවා කියයි. නැත්නම් මෙන්න මේ පාට නූල මම යාඥා කළා වාට දෙන්නම්. ඔයා ඒක අතේ බැඳගන්න කියයි. මේ එක දේවල් කරනවා මිනිස්සු පිබිදෙන්න. සමහරු හොඳට ගම් පළාත්වල තියෙන පිබිදීමෙන් තියෙන සභාවවලින් දාලා මේ යනවා මේ එක මේ දේවල් කියන කරන කොළඹ සභාවල් වලට දුවනවා. එතකොට ගමේ සභාව කඩා වැටෙනවා. පිබිදීම කියන්නේ ඒක නෙවෙයි. දෙවියන් වචනයට අනුකූලව පිබිදෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. අන්න ඒකයි වැදගත්. දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. ඒ වචනය තුල තමයි පිබිදෙන්න ඕනේ. ඒ වචනයට පුළුවන් පුදුම දේවල් අපේ ජීවිතේ කරන්න. වචනයෙන් තමයි දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ. වාක්‍යානෝ පටන් ගැනීමේ සිටම සිටි ඒ වචනයෙන් තමයි ලෝකය මැව්වේ. දෙවියන් වහන්සේගේ වචනයට පුළුවන්. ඒ කියන්නේ වචනය ගැන විවිධ අඩයාලම් දීලා තියෙන දේව වචනය කැඩපතක් කියනවා, වචනය කුළු ගෙඩියක් කියනවා, වචනය කුණු නොවන බීජයක් කියලා කියනවා.
වචනය පහනක් වෙනවා නේ වචනේ මේ වගේ වචනය දෙමුහත් කඩුවක් කියලා කියනවා වචනය වලට අඩයාලම් කරලා තියෙනවා මොකද ඒ තරම් වචනේ බලවන්තයි එතන අපේ පිවිදීම ඇති වෙන්න ඕනේ කොහොමද දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව පිවිදීමක් තමයි මේ වෙලාවේ තෝගලන්ගේ අභ්‍යන්තරය ඇති වෙන්නේ ආමෙන් Amen. වෙනසගේ ධාර්මික පිවිදීමෙන් පිවිදියල්ලා ධාර්මික පිවිදීමෙන් දැන් බොරු පිවිදීම ගැන ඕගොල්ලෝ ඇහුවා බොරු පිවිදීම ඒ කියන්නේ පැත්තට හොගාලා යනකොට ආරංචි වෙනකොට මිනිස්සු ඒ පැත්තට හොගාලා යනවා අර පැත්තට යනකොට අර පැත්තට යනවා මුහුදු වෙරළේ යේසුස් කිව්වනම් බොරු කෙනෙක් අන්ත ක්‍රිස්තුස් වගේ ඔන්න මිනිස්සු එතනට දුවනවා ඒ නිසා මේ බොරු පිවිදීම් වලට රැවටෙන්න එපා. හරි පිවිදීමක් එන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන්. ස්වාමින් වහන්සේ තුල එන්න ඕනේ. ස්වාමින් වහන්සේ තුලයි පිවිදීම එන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි පිවිදීම එන්න ඕනේ. දැන් බලන්න දැන් පිබිදීමක් එනකොට හරි පිබිදීමක් එනකොට මොනවද සිද්ධ වෙන්නේ? ඔන්න ඕගලන්ට සෝදිසි කරලා බලන්න පුළුවන්. කැමතිද? හරි පිබිදීමයි අතර වෙනස බලන්න කැමතිද? ඔව් pastor. Oh, pastor. හරි. එහෙනම් ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ පෙරලා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ ඉඳලා 47 වෙනි පදය දක්වා අපි කියමු. තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුනාහ. එවිට සියලු දෙනා කෙරෙහි බය පැමුණුනේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කර්ණ කොටගෙන කරන ලද්දේය. අදහගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය. ඔවුහු තමුන්ගේ ගම්හිම් සහ දේපල විගුණා එකිනෙකාගේ උවමනාවේ තිබුණ හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. තවද ඔවුහු දවසින් දවස නොකඩවම එක් සිත්ව දේව මාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩිමින් ප්‍රීතියනුත් අවංක සිතුනුත් කෑම කමින්ද දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය. ස්වාමින් වහන්සේ වනාහි ගැලවෙන්නා වූ අය දවස් පතා ඔවුන්ට එක්කලසේක. ආමේන්. ආමේන්. දැන් එදා හරි පිබිදීමක් ඇති වුණානේ ජෙරුසලමේ හැමෝම සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා කිනිවෙන් එදා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔවුන් තුලට පහළ වෙලා එදා පුදුම වීමක් එතන සිද්ධ වුණා. මේ පිබිදීම සිද්ධ වුණාට පස්සේ මිනිස් ජීවිතවල එදා හිටිය 120 ගේ ජීවිත තුල ජෙරුසලමට රැස් වෙලා සිටිය මනුස්ස ජීවිතවලත් මොනවද සිද්ධ වුනේ? බලන්න කියන කතාව. තවද ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමේද දන්නවද දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න පිපාසයෙන් කට්ටිය ආවා. ආමෙන්. Amen. ආමෙන්. අන්න බලන්න හරි පිබිදීමක් එනකොට මිනිස්සු පිපාසයෙන් දෙවියන් වහන්සේගේ වචනේ අහන්න එනවා. දෙක සහභාගීකමේද හිටියා. හැම තිස්සෙම සහභාගීකම. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සහභාගීකම. ඊට පස්සේ නොකඩවා යාඥාව තුල ස්ථිර ලෙස පැවතුණා. ඊට පස්සේ සියලු දෙනා කෙරේ දෙවියන් වහන්සේ කෙරේ බය පැමුණුණා. දෙවියන් වහන්සේට විරුද්ධව පවුල් කරන්න නැති වෙන පිණිස බය පැමුණා. ගෙදරදීත් මාලිගාවේදීත් රොටි කඩමින් පසු වුණා. සියල්ලෝම එක්සිත්ව සිටියා. බොහෝ දෙනා තමුන්ට තිබුණු ගොඩාක් වත් පොහොසත්කම් විකුණලා දිලිදු දෙන්නද සභාවට දෙන්න හදවත්වල තීරණයක් ගත්තා.
නොකඩවා දවස ගානේ දවස්පතා මිනිස්සු පෞකාර මිනිස්සු දෙවියන් වහන්සේ සොයාගෙන ආවා. ගැලවීම ලැබුවා. ඔවුන්ගේ පෞකාරකම් ද්වේෂ කළා. ඇතෑරලා දැම්මා. අද මේ ගොඩාක් බොරු පිබිදීම් වලට ආහූ ගාලා යන මිනිස්සු පෞකාරකම ද්වේෂ කරන්නේ නැහැ. බලනකොට පාපයෙන් හැරිලා නැහැ. දේව දරුව වෙලා නැහැ. අර අනාගත වාක්තෘ කෙනෙක් හෝ යමක් කියන මිනිස්සු දේවල් ඒ යමෙක් මොනවා හරි කියනවද ඒ පුද්ගලයා Tamanට කියන අහගෙන ඉන්නයි යන්නේ. එහෙම නැත්තම් එක එක හැමදාම වැටෙනේවට රෙදි එලන්නයි නැගිටවන් උලම් පිඹින්නයි එහෙම නැත්තම් මේ ඔහේ ගිහිල්ලා එනවා. කිසි ජීවිතේ වෙනසක් නැහැ. ස්ථිර ලෙස යාඥා කරන්නේ වචනේ අහන්නේ ඇස්කම නැහැ එක්සිට් කම නැහැ. දවස්පතා පෞකාර මිනිස්සු ගැලවෙන්නේ නැහැ. ගොරු පිබිදීම් වල තියෙන්නේ අහල පහල තියෙන සභාවල ඒවට යන්නේ එකයි. සැබෑ පිබිදීම කියලා කියන්නේ අහල පහල සභාවල ඉන්න අහිංසක බැටළුව එහෙට යන එක නෙවෙයි. නියම පිබිදීම කියලා කියන්නේ ආන ගම්වල ඉන්න මිනිස්සු ගැලවිලා දවස්පතා ක්‍රිස්තුස් වහන්සේට පෞකාරකම් ඇතහැරලා එකතු වෙන එකයි. ආමේන්. 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 දැන් ඔයගලන්ට තේරුණාද හරි පිබිදීමයි බොරු පිබිදීමයි කියන්නේ? ඔව් පාස්ටර්. එතකොට බයි කියනවා 46 වෙනි පදේ දේවමාලිගාවේ නොකඩව එක්සිත්ව ස්ථීර ලෙස පැවතුනාලු. මේ එක දවසක් නෙවෙයි. අහුගාලා මෙහිමයි කියලා එක දවසක් දෙකක් මේ හරි පුදුමයි කියලා කතා කරලා අනිත් පැත්තෙන් මේ හුලංගි අර බැලුමක හුලංගියා වගේ ක්‍රිස්තියානි ජීවිතයක් නෙවෙයි දේව ධාර්මිකව පිබිදිලා යනවා කියලා කියන්නේ. මේ ඉරිදට 13 වෙනි වලාකුලේ සවුන්දට මේ කොම්බ බිම ඇනිච්ච පිබිදීමක් නෙවෙයි නියම පිබිදීමක් කියන්නේ. පැහැදිලිද? දැන් ආමෙන් කියන්නේ. ආමේන්. 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 Amen. Amen. දන්නවද? මේ නියම පිබිදීමක් කියලා කියන්නේ ඉරිදට ඉන්නවා සවුන්දට හොම්බ බිම ඇනගත්ත පිබිදීමක් නෙවෙයි. ඉරිදට 13 වෙනි වලාකුලේ සවුන්දට මුකුත් නැහැ. අර ඉස්සර කාවක් තිබුණා බ්‍රදර් රවින්ද්‍ර ජයලත් කියන ගීතිකාවක්. මොකක්ද දන්නවද? ඉරිදා පල්ලි යන බැතිබර කිතුණු වනේ සඳුදා කිමද ඒ බැතිමල් බිම වැටුනේ. ඉරිදා හොඳට ඉන්නවා සවුන්දා ඔක්කොම විනාශ වෙලා. දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිබිදෙනව නම් පෞකාරකමින් හැරෙන්න ඕනේ. අවුරුදු ගණනාවක් තිබුණු හුරු පුරුදු වෙනස් වෙන්න ඕනේ. යාඥාවට නොකඩවා පවතින්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්න පුදුම පිපාසයක් තියෙන්න ඕනේ. එක්සිට්ව යන්න ඕනේ. පස්පතා ගැලවෙන අය සභාවට එකතු වෙන්න ඕනේ. ස්ථීරවම ඉදිරියට ගමන් කරන්න ඕනේ. ප්‍රීතිය සහ අවංකකම තියෙන්නේ. දෙවියන් වහන්සේට නිතරම ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස දේවල් කරමින් ඉස්සරහට යන්න ඕනේ. ඔන්නෝක දෙවියන් වහන්සේගේ වචනයට අනුව පිබිදෙනවා කියන්නේ. දැන් එදා පෙන්තකොස්ත දවසේදී ඒගොල්ලන්ට සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා පූර්ණ වෙච්ච ගමන් බලන්නකො මේකපු දේවල් මොනවද කියලා. මේ අපේ මිනිස්සු පිබුදුනාට පස්සේ මුකුත් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි බොරු පිබිදීම කියලා කියන්නේ. ඊට පස්සේ පේදුරුතුමා දේශනා කළා. 3000 ගැලවුණා. 5000 ගැලවුණා. දේවමාලිගාව ළඟ ඉඳන් හිටිය කොර මිනිස්සයා නැගිට්ටා. පුදුම ලකුණු හාස්කම් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේට ප්‍රශංසා කරමින් ගැලවීමට ආවා. ඒක සභාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. දේවමාලිගාවේදී නොකඩව යාඥා කළා. මිනිස්සු දෙවියන් වහන්සේට බයපක්ෂව ජීවත් වෙන්න ගත්තා. ආමේන්. ආමේන්. දැන් කිතුණු සභාවට පුද්ගලිකව මට ඔබට පිමක් අවශ්‍යද නැද්ද මේ කාලේ? අවශ්‍යයි පාස්ටර්. අවශ්‍යයි. හරි පිබිදීමක් ඕනේ. නිකන් මේ බොරු පිබිදීමක්, රැල් පිබිදීමක්, වසංගත පිබිදීමක් නෙවෙයි ඕනේ. දන්නවද? අපේ සභාවේ 2000ක් ඉන්නවා බලනකොට 2000ම කොහෙන්ද? අහල පහල හිටිය සභාවල් මේ
10ක මිනිස්සු ඇවිල්ලා තියෙන බලනකොට. හැබැයි කියනකොට මට 2000ක් ඉන්නවලු. ඒක බොරු පිබිදීමක්. මිනිස්සු ගැලවීම ලැබලා නැහැ. අර අනිත් පල්ලි 10ක හිටියා මේ පල්ලි අන්තිමට පල්ලියෙන් පල්ලියට මාරු වෙලා මිසක මිනිස්සු ගැලවීම ලැබලා නැහැ. ඉතින් මේ පෙන්තකොස්ත දවසේ ඇති වුණා වගේ පිබිදීමක් අපේ ජීවිතවල පුද්ගලිකවත් සභාවක් හැටියට වෙන්න ඕන. අබුඩාබි සභාවේ ඒක වෙන්න ඕන. ඒ දෙනේ කාමෙන් කියනවා. ආමෙන්. Amen. අදනද තව එකක් පිබිදෙනකොට බය නැතුව නිර්භීතව කතා කරනවා. බය නැහැ. හරියට සුද්ධාත්මෙන් පූර්ණ වෙච්ච ස්තේපන් වගේ. බය නැතුව කතා කළා දෙවියන් වහන්සේගේ වචනේ. එතන කියනවා ක්‍රියවෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයේ කියනවා දවස් පතා ගැලවෙන එකතු වුණා කියලා. මේ කොහෙවත් ඉන්නේ නෙවෙයි. සභාවකට හොඳට යනයි පෞකාර මිනිස්සු අලුත් අය ගැලවීම ලැබලා දවස් පතා සභාවට එකතු වුණා. බොහෝ දෙනෙක් ඉඩකඩම් විකුණලා දේව රාජ්‍යයට ගෙනත් දුන්නා කියලා කියනවා. නොකඩවා එක්සිත්ව යාඥාවෙන් හිටියා කියලා කියනවා. කොහොමද මේව දකින්න නැන්නේ? පිබිදිනවා කියලා කියන්නේ මේව දකින්න ඕනේනේ. නියම පිබිදීමක් කියන්නේ ඒකයි. පෞකාරෝ වහන්සේව සොයාගෙන දැනගන්න උන්වහන්සේව දැනගන්න සභාවට එන්න ඕනේ. ආමේන්. තුන්වෙනි හාස්කම වෙනකොට බයිබලයේ කියන කොර මිනිස්සයව දැනන් හිටිය බොහෝ දෙනෙක් ගැලවෙලපුවා කියලා. නේ? ලාසරස් මලවුන්ගේ එනකොට එතන අවට හිටිය බොහෝ දෙනෙක් ගැලවෙලපුවයි කියලා කියනවා. නේද පාස්ටර්? ආමේන් ආමේන් හලෙලූයා. අපිට ඕනේ මේ වගේ පිපිදීමක් නේද පාස්ටර්? හලෙලූයා. ඒ කියන්නේ ධාර්මික ලෙස පිපිදීමක් ඕනේ. ධාර්මික ලෙස. නිකන් බොරු පිපිදීමක් වැඩක් නැහැ. අද ඉරිදට හොඳට ඉන්නවා සවුන්දට හෝම් බෑන්ඩ් එහෙම අර රවින්ද්‍ර ජයලත්ගේ ගීතිකාව වගේ ඉරිද පල්ලි යති බරකිතුණු වනේ සඳු දකිමද ඒ බැති මල් බිම වැටුනේ හලෙලූයා. ඒ බැති මල් බිම වැටිලා හොයා ගන්නත් නැහැ. නමුත් මේ ක්‍රියාපොතේ දෙකේ කියනවා ඔවුන් නොකඩවා දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගත්තා. නොකඩවා සුද්ධ සහභාගීත්වය ගත්තා. බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ කෙරේ බය පැමුණුණා. අද ගොඩාක් දෙනෙක් එනවා යනවා මිසක අපේ හුරු පුරුදු පෞකාරකම් වලින් වෙනස් වෙලා නැහැ. බලනකොට අර පල්ලි 30ක් මේකට ඇවිල්ලා. ඒක ඇත්ත. ඉතින් කියනවා අපි පුදුම පිබිදීමක්ලු අපේ පල්ලිය. පුදුම පිබිදීම. එහෙම වැඩක් නෑ පිබිදිලා. ඒ කියන්නේ ගමේ තියෙන පල්ලිය ගමේ තියෙන ප්‍රාදේශීය සභාව කඩාකප්පල් කළා. එයාගේ සභාව පිබිදුණා. ඉතින් එහෙම පිබිදිලා වැඩක් නෑනේ ජීවිතේ. එහෙම පිබිදිලා වැඩක් නෑ. ඊට පස්සේ මේ පිබිදීම අරගෙන මේ දෙවියන් වහන්සේගේ වචනේ ඒකයි වචනේ කියන්න ඕනේ කියන්නේ වචනේ කියවන්න ඕනේ වචනේ අධ්‍යයනය කර ඒකයි පේදුරුගේ අපි මේ කරන වැඩේ හරි නෑ අපි මේ මේසවල වැඩ කරන්න කුපක් කරලා අපි යමු දෙවියන් වහන්සේගේ වචනයත් යාඥාවේ යෙදී සිටින්න නේ එහෙම කිව්වනේ පේදුරුතුමා අපි මේ කරන වැඩේ හරි නෑ අපි යමු දෙවියන් වහන්සේගේ වචනයත් සහ යාඥා. දැන් බලන්න මේ කොරින්ති පොතේ 15:34 වෙනි පදයේ යමු. එතනක් තියෙනවා ඒකේ ඒ වචන කතාව. පවුනකර ආකිය 15:37. ධාර්මිෂ්ඨ ලෙස පිබිද පවු නොකර සිට පල්ලා. මක් නිසාද සමහරු දෙවියන් වහන්සේ ගැන දැනුම නැතුව මයික් එක ඔන් කරගෙන කියවන්න. හරි. එහෙනෝනේ ප්‍රශ්න. ඔව් ධාර්මික ලෙස විවිධ පවු නොකර සිට පල්ලා. දැක්කද එතන කියනවා. නියම පිබිදීමකදී අපිට පාප කරන්න ශක්තිය හම්බ වෙනවා. පරණ මිනිස්සයා
පරණ මිනිස්යාගෙන් ජීවිතය වෙනස් කරගන්න ශක්තිය හම්. ඉක්මනින් බෞතිස්ම කරන්න පියවර ගන්නවා. අපේ ඇතුලේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමර්ථකම් දීලා අන්තික පුදුම පිපාසයකින් යනවා. ඉස්සර මම දෙල්කඳ යේසුස් වහන්සේ පිළිගත්තු මුල් කාලේ සතියයි දෙකයි මම දෙල්කඳ වත්තට යනකොට පිස්සු වෙනවා කියලා කිව්වා මට. ඕ ඒ තරම් පුදුම මේ පිස්සුවක් වගේ. අයි පවුල්තුමා කියන්නේ අපිට ඔල්මාදනන්ගේ උඹලා උදෙසාය. හලෙලූයා. හරි ඒ තරම් දැන් බලන්න ඒ පිස පොතේ එලිදරව් පොතේ පිස සභාවට කියන කතාව යේසුස් වහන්සේ පිළිගත්ත මුල් පුදුම පිපාසයක් තිබුණානේ. පුදුම මේ පළමු ප්‍රේමයකින් ක්‍රියා කළානේ. ඇදහිල්ල ගැන කතා කළා. සල්ලි නැතත් අපි යමු කියලා කරා. ඇඳුම මැද්දේ නැතත් යමු කියලා කතා කරා. ඕපදූපයක් හොයන්න කවුරු හරි යන්න ගැව්වොත් මේ ඒව හොයන්න එපා. අපි යමු ඉස්සරහට. එහෙම කතා කරා. දැන් නම් ඇවිත්ලා රියහන් ඉන්නවා. ඒ වගේ. එතකොට බයිබලේ අද පදයක් කියවම හරි අමාරු. ඉස්සර පරිච්ඡේද ගණන් පොත් ගණන් කියෙව්වා බයිබලේ. නේ? ඒතර දෙමව්පියෝ කිව්වා අපේ පුතාට බලන්න මේ හරි පිස්සු වගේ. මොනවා වෙලාද දන්නේ බයිබලෙම පදන් ඉන්නවා. මේ පල්ලිය ගැන ගීති කරනවා. ඒ වගේ එතකොට මේ පත්‍රිකා ටික අරන් පාරේ සුභාරංචි කියන්නේ යනවා. ඒ වගේ පුදුම පිබිදීමක්. පෞල්තුමා ගියා එපීසියට. එතන යොහාන් බෞතිස්තගේ බෞතිස්මේ විතරයි ලැබලා තිබුණේ. එතකොට ස්වාමින් වහන්සේගේ නාමයෙන් සුද්ධාත්මය ලැබෙන පිණිස අත තිබ්බම පූර්ණ වුණා. ඒ පිබිදීම කොච්චරද කියලා කියන්න, ඒ ජෙරුසලමේ ඇතිවෙච්ච පිබිදීම කොච්චරද කියලා කියන්න, ඒ පීඩා කාලයකුත් ඇවිල්ලා අර ක්‍රියා 1:8 වෙනි පදේ අන්තිමට පුදුම විදියට සිද්ධ වුණා. ජෙරුසලමෙද සමාරියද පොළවේ සීමාව දක්වා ස්වාමින් වහන්සේගේ වචනේ පතල වෙලා ගිය තැන්වල සභාවල් ආරම්භ වුණා. හලෙලූයා. මම පත්තු වෙලා නම් ඉන්නේ අනිත් අයව මට පුළුවන් අනිත් අයව පත්තු කරන්න. ඒක හරි. නේ මම පත්තු වෙලා නම් ඉන්නේ මට පුළුවන් අනිත් අයව පත්තු කරන්න. නේ මම පත්තු වෙන්න ඕනේද? ඉතින් මේක ආගමක් වුණොත් විනාශයි, මැරිලා යනවා. ආගමින් පස්සේ මැරෙනවා. දැන් බලන්න උදාහරණයක් ඇටියට දේව දරුවේ ආගමික අය එදත් ජීවමානව ඇවිදින අයට පීඩා කළා ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලෝ විවිධීමේ යනකොට ආගමික අය හිංසා කළා. මොකද ආගමයි ඇදහිීමයි එකට යන්නේ නෑ. ආගමයි දේශපාලනයි එකට යනවා. ආගමයි දේශපාලඥයෝ කැමති දේ තමයි ආගමික නායකයෝ කියන්නේ කරන්නේ. මාධ්‍යයේද කෙනෙක් මිය ගියාට පස්සේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නේ ඒගොල්ලෝ කැමති. නමුත් විවිධීමෙන් ක්‍රිස්තුස් වහන්සේට ආදරයෙන් ඇදහිීමෙන් යන අයට බෑ දෙවියන් වහන්සේ සතුටු කරන දෙයක් මිසක දේශපාලඥයන්ව සතුටු කරන ඒවා කියන්නේ. ඒක හරි වැදගත්. ඉතින් ඒ නිසා අපි හැමෝම මේ රාත්‍රියේ මේ වචනේ අහගෙන ඉන්න හැමෝම දෙවියන් වහන්සේගේ වචනේ කරන කොටගෙන ඉන්නා වූ පිබිදීම ඔයගලන්ගේ ඇතුලේ සිද්ධ වෙනවා. දැන් බලන්න යෙසායා 55:10-11 අපි කිව්වා මොකද මා හිතන් ඉන්න කාරණාව සඵල කරලා මිසක ඒ වචනේ ආයේ උඩට එන්නේ නැහැ කියලා. වැස්ස පොළවට වැටි කන්නාට බීජද පළ හට අරගන්න තුරු ඒ වතුර උඩට අදින්නේ නැහැ වගේ දෙවියන් වහන්සේගේ වචනය ආයේ හිස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේට අපි හැමෝම ගැන සැලැස්මක් තියෙනවා. ස්වාමින් වහන්සේ ආස නැහැ කිසිම කෙනෙක් ආගමක් වෙලා මැරිලා යනවා. දැන් බලන්න ගලාති සභාව, ගලාති පොතේ නිතරම පාවුල්තුමා කියන්නේ මේ දෙක අතර සටනක් තියෙනවා. මොකක්ද කියන්නේ ගලාති 5:16 ඉඳලා ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධයි, මාංශය ආත්මයන් වහන්සේ. මේ දෙක අතර සටනක් තියෙනවා.
ආගම සහ මාංශය උත්සාහ කරන්නේ රෑ දවල් අපිව මාංශය කරන්න උත්සාහ කරන්නේ ආත්මෙන් ආගමට ඇදලා ගන්න. ආත්මික ජීවිතෙන් මාංශයට ඇදලා ගන්න තමයි නිතරම මාංශය උත්සාහ කරන්නේ මේ ආගම උත්සාහ කරන්නේ. ආත්මයන් ජීවිතේ නිතරම උත්සාහ කරන්නේ මාංශය පරාදය කරන්න. කියන්නේ මාංශය ඇල්මන ආත්මයන් වහන්සේ තුල ඇල්මන ජීවනයේ සදාකාලේ මාංශයේ ක්‍රියා ප්‍රකාශ වෙ තිබේ. එනම් මොනවද? කම මංගල ගෝසා, අනාචාරකම්, මේ වගේ ભેද බින්න ඔන්න මාංශයේ ක්‍රියාවල්. ආත්මයෙන් ගමන් කරනකොට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, විසිලිවන්තකම, ඉවසීම ආත්මයන් වහන්සේ තුල. දැන් ආත්මයන් වහන්සේගෙන් මිනිස්සයා ස්තේපන් වගේ එකට එක කරන්නේ නැහැ. පුදුම ඉවසීමකින් යනවා ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ පතල කරන්න ඕන නිසා. අපේ මගේ ජීවිතේ සභා ජීවිතේත් අපි කල්පනා කරලා බලන්න ඕනේ දවස්පතා මිනිස්සු ගැලවෙනවද? පෞකාර මිනිස්සු වෙනස් වෙනවද? දවස්පතා ස්ථිර ලෙස පවතිනවද? දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න පිපාසයෙන් එනවද? ගැලවෙන අය එකතු වෙනවද? සුද්ධ සහභාගීත්වයට ලැබිද? එක්සිත්ව ඒ එක ආත්මයක් ඇතුව නොකොඩවා ඉන්නවද? ප්‍රීතිය තියෙනවද? ඉතින් මේවා අපි එක එක්කෙනා සෝදිසි කරලා බලන්න ඕනේ. මම අර ඇදහිල්ලෙන් කියපු කතාව මම දැන් අදටත් කියනවාද? ඒ ඔක්කොම දැන් අපි සෝදිසි කරලා බලන්න ඕනේ තියෙනවද කියලා. නේ? ඉස්සර මම කරපුවා ක්‍රිස්තුස් වහන්සේ අඳුනගත්ත මුල් කාලේ ඒවා තුනට ක්‍රිස්තුස් වහන්සේගේ දේ එක වුණා. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ දේ දෙක හෝ තුන වෙලාද? අරව මගේ එක වෙලාද? දැන් මම කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ධාර්මික පිබිදීම කියලා කියන්නේ ඒකයි. ධාර්මික පිබිදීම. ආමෙන්. ආමේන්. ආමෙන්. ධාර්මික පිබිදීම. දැන් ඕගොල්ලන්ට අවශ්‍ය මොනවද? එක දවසේ බොරු පිබිදීමක්ද ධාර්මික පිබිදීමක්ද? ධාර්මික පිබිදීමක්. හා? උත්පත්ති 5:24 මොකක්ද කියන්නේ? ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා කියලා කියනවා. පදන්නද? නියම පිවිදීම කොට දෙයක් වෙනකම් බලන් ඉන්නේ නැහැ. දෙයක් වෙනකම් බලන් ඉන්නේ. දැන් උදාහරණයක් ඇරෙන්න බලන්න. ලේමහ රෝගේ හැදුණු ස්ත්‍රිය එයා රෝගය ඇතුව යේසුස් වහන්සේගේ අලුවට මම අතගසන්න ඕනේ කියලා ක්‍රිස්තුස් වහන්සේ ළඟ තිබුණු ඒ දේවානුභාවය ස්පර්ශය ඇදහිල්ලෙන් දිවගොස් ඒ සුවේ ලබා ගත්තා. හැබැයි තමන්ගේ දියණිය මිය ගියාට ඒ තමන්ගේ පියා ඒ දියණිය ගැන යේසුස් වහන්සේට කියන්න ආවහම ඔහු යේසුස් වහන්සේට යන්න ආවා. ඒ ගෙදරට ගිහිල්ලා යාඥා කරන්න. ඒ කියන්නේ ශරීරයට අත තියලා යාඥා කරන්න උවමනා වුණා. නමුත් ලේමුතුණු කෙනා එයා ළඟට එනවද නැද්ද? මගේ ගෙදරට එනවද නැද්ද? කමක් නැහැ. මම එක දෙයක් දන්නවා. මම සෙන් ගිහිල්ලා යේසුස් වහන්සේගේ සල්ලුවට අත තියනවා. ස්වාමීන් වහන්සේගේ සුවය මා වෙතට ගලාගෙන එනවා. දැක්කද? දේවල් සිද්ධ වෙනකන් ඉන්නවනේ සිද්ධ කරන්න පුළුවන් පිවිදීමෙන් යන අයට. ඉතින් පිලිපි පොතේ 3:11 පද කියන්නේ මොකද පාස්ටර්? 13:14. 12:13 කියන්නේ පිලිපි පොතේ 3:12-13.
මා දැනටම ලබාගෙන පිලිපි සිටිනවා දැනටම තුනේ මා දැනටම ලබාගෙන සිටිනවා දැනටම සම්පූර්ණ වී සිටිනවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත් සේක්ද ඒක අල්ලා ගන්නට වීර්යය කරමින් මමත් දුවගෙන යමි. ඔව් දැන් බලන්න එතන කියනවා යේසුස් වහන්සේ මාව අල්ලගත්තා. ඒ කියන්නේ උතුම් ගමනක් එක්කගෙන යනවා. හැබැයි පවුල්තුමා කියනවා උන්වහන්සේ මාව අල්ලගත්තා දැන් මාව අරගෙන යනවා. නෑ එහෙම නෙවෙයි. මමත් අල්ලා ගන්නට වීරිය කරමින් යමි. ඔව් මාව අල්ලගත්ත එක ඇත්ත. උතුම් බලාපොරොත්තුවක් තියෙනවා. උත්කෘෂ්ඨ සැලැස්මක් තියෙනවා දෙවියන් වහන්සේට මං ගැන. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේට ඕන නම් මාව වැදගෙන යන්න. එහෙම නෙවෙයි. මමත් ඒක අල්ලා ගන්නට වීරිය කරමින් දුවනවා. ඒ කියන්නේ මටත් උනන්දුවක් තියෙනවා. උවමනා දැන් අද දේවගැතිතුමා කිව්වහම අපි අටට රැස් වෙනවා කියලා මේ දේ වෙනුවෙන් පුදුම උවක් තියෙනවනේ උදේ ඉඳලා මේ කොටසට. ඒක තමයි නියම පිබිදීම කියලා කියන්නේ. ආමේන්. ඉස්සර මම මේ 6:02 රස්සාව කළා. 6:02 රස්සාව කරාම දෙකට වැඩ ඇරිලා මම කෙලින්ම දුවන්නේ පල්ලියට. ගිහිල්ලා හැන්දෑ ජායල බයිබල් විද්‍යාලයෙන් එන අයත් එක්ක හැන්දෑවට ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් යනවා. දේශනා කරන විදිය බලන් ඉන්නවා. ගිටාර් ගහන විදිය බලන් ඉන්නවා. විශේෂයෙන් ඔය දැන් බහරෙන් වල ඉන්න මේ පාස සුජීව කියලා කෙනෙක්. එයා ඉස්සර AOG චර්ච් එකේ මම එයාවම අපේ චර්ච් එකට මේ වීකෙන්ඩ් මිනිස්ට්‍රි ආවම මම ඉතින් යාගේ පස්සේ යනවා. බලන් ඉන්නවා ගිටාර ගහන විදිය. හැමදාම යනවා. කාර්ත් එක්ක හරි පස්සේ යනවා. 6:02 කළා දෙකට දුවනවා. දෙකට දුවනවා. රත්මලානේ කමල් කේබල් එකේ මම වැඩ කරා. කේබල් හදන එකේ. ඉතින් මම හරි ආස 6:02ට. හරි ආසයි 6:02ට. ඉතින් මම පුත් සයිකලෙන් ගියේ වැඩට. ඉතින් මම යනවා වැඩට. 6:02 ගිහලා දෙකේ ඊට පස්සේ ඇවිල්ලා කෙලින්ම චර්ච් එකට යන්නේ. ඊට පස්සේ මට එක සැරයක් කිව්වා ඔයා ඉරිදත් වැඩ කරන්න ඕනේ කියලා. ඒ උසස් නිලධාරි. කණ්ඩ බොණ්ඩ නෑ අපේ මටත් නෑ අපේ අම්මටත් නෑ. හරි අපහසුතාවයෙන් හිටියේ. හැබැයි ස්වාමින් වහන්සේට හරි ආදරයක් තිබුණා. වැඩ කළොත් මට පල්ලි යන්න විදියක් නෑ කියලා. මම ඔෆිස් එකේ ඇතුලේ මං කිව්වා සර් මම හෙට ඉඳලා වැඩට ඉන්නේ නෑ. ඔබ කොහා තියාගන්න. මම යනවා. එහෙමයි අපි පියවර ගත්තේ. ඉතින් ඒ වගේ තමයි නියම පිබිදීම කියලා කියන්නේ දීර්ඝ කාලයක් අපිව ගෙනියනවා යම් විශාල ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අබුඩාබි වල පුදුම දෙයක් සිසු වෙන කාල පරිච්ඡේදයකටම ගෙනියනවා. පිබිදීම කියන්නේ ඒකයි. ආමේන්. ඒ කියන්නේ උන්වහන්සේට යමක් අනිත් පැත්ත ගහන්න ඕනම් පාස තිලං ඇතුළු සභාව එක්ක අබුඩාබි අනිත් පැත්ත ගහන්න ඕන ඒ සභාව හරහා ස්වාමින් වහන්සේ අබුඩාබි ඉන්න ඒ ස්වාමින් වහන්සේගේ සැලැස්ම අනිත් පැත්ත හරවන කම් මේ පිබිදීම ගෙනියනවා. ඒ බලන්න මේ 8 වෙනි පදය මේ පිබිදීමෙන් සිද්ධ වුණානේ. ඒ සිද්ධ වුණා. ඒ පිබිදීම වුණා. ටග්ගාල. ඒ කියන්නේ මොනවද බලන්න ක්‍රියාපොතේ පරිච්ඡේද 4 5 කෙලින්ම 9 වෙනි පරිච්ඡේදයට එනකොටම ගිය තැන්වල සභාවල් ආරම්භ කළා ඉවරයි. අන්න ඒක දීමක් අපිට එන්දෝල් මේ බොරු පිපිදීම් වැඩක් නෑ. අද ලංකාවේ තියෙනවා පල්ලි මාරු කරන පිපිදීම්. අර ෆෝන් charge කරන පිපිදීම්. account එකට සල්ලි වැටෙනවා කියන අමුතු පිපිදීම්. හරි මිනිස්සු තමන්ගේ ඒවා හැමදාම අහන්න යන පිපිදීම්. හැමදාම අහන්න ඕනේ මොන හරි. ඉතින් හැමදාම අහන්න ඕනේ නෑනේ. දැන් යේසුස් වහන්සේ මෙච්චර කාලයක් මට දීපු එලිදරව් වලට මම මොකද කළේ? දීපු එලිදරව්ත් කළා නෑ. හැමදාම එලිදරව් ලබන්නේ.
අවුරුදු ගාණක් දීපු එළිදරව් වලට මොකද කළේ? ඒවට කීකරුන් ඒව කළාද? ඒවට එක අඩියක් හරි තිබ්බද ජීවිතේ? නෑ. හැමදාම දේවගතුරු ළඟට ගිහිල්ලා අහනවා. හිතෙන්නේ මන් දිහා බලනකොට. පාස්ටර් අට මොකද හිතෙන්නේ දැන් මේ ගෙදරට ආවා මොනාරි පේනවද වර ගෙදර මොනාරි තියනවද? අවුරුදු දැන් 15ක් 20ක් වෙනවා ස්වාමින් වහන්සේත් එක්ක ගමන යන්න කියලා. අදටත් සභාවටවත් දේව රාජ්‍යයටත් කිසිම එයාගේ මුකුත් නැහැ. සභාවෙන් එයාට කර ඉන්නවා මිසක. ඒක තමයි අද සිද්ධ වෙන්නේ. එහෙම නෙවෙයි. මොකද්ද උන්වහන්සේ මතේ පුතේ කිව්වේ? අපි ඇවිල්ලා කන්දක් මුදුනේ තියෙන පහනක් වගේ. ඇවිල්ලා ලුණුමෙන් කියලා කිව්වා. කියන්නේ තව අය රස ගන්න. ඒ වගේ කියලා. ඉතින් අපිට ඕනේ ධාර්මික ස්වාමින් වහන්සේ තුල නැත්තම් ඒ පිබිදීම නැත්තම් අපේ ජීවිතේ දැන් බලන්න මේසවල කෑම බෙදන්න පත් කරපු ඒ ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ මේසවල කෑම බෙදන්න පත් කරපු ස්ටේපන් පිලිබස් වගේ අය තමන්ගේ කොටස ඒ බාහිර කොටස කරලා ඉතුරු කොටස බලන්න සුභාරංචිට කිය හැටි. පිලිප් ඇවිල්ලා ඒ උපස්ථාදායකයන්ගෙන් 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක්. බාර්නබස් ඇවිල්ලා උපස්ථාදායකයන්ගෙන් 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ස්ටේපන් ඇවිල්ලා උපස්ථාදායකයන්ගෙන් 7 දෙනෙක්ගෙන් හැබැයි ඔවුන්ගේ ඒ මේසවල වැඩේ කරාට පස්සේ ඔවුන් බලන්න දේශනා කළා තියෙනවා පිලිප් ගාසා තීරයට ගිහලා සුභාරංචි ප්‍රකාශ කළා තියෙනවා. බාර්නබස් පාවුල් එක වැඩට උදව් කළා තියෙනවා. කොහොම පිබිදීමක්ද කියලා බලන්න. හැබැයි මේ හැම පිබිදීමක් වෙන්නේ මේ දෙවියන් වහන්සේ හalleluya. මේ දෙවියන් වහන්සේගේ වචනේ රෑ දවල් කියවනෝ නේද? ඒ කියවීමෙන් තමයි අතුලාන්තේ පත්තු මේක කියවලා ගින්න ඇති වෙන්නේ. ඒකට කියන්නේ ආත්මයන් වහන්සේගේ වචනේ නැමැති කඩුව අරගනින්නලා කියලා. ආත්මයන් වහන්සේ තමයි අතුලාන්තය. අපි විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් දුන්න වචනය කියලා. ඒ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් දීපු වචනයට පුළුවන් හරියටම මොදි 3:16 දෙවියන් වහන්සේගේ මනුස්සයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිරිස. දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම් ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ. දේවානුභාවයෙන් දුන් වචනයට පුළුවන් මේ වචනයට බලය තියෙනවා අපේ ඇතුළාන්තය නගා සිටවන්න. ඒ නිසා ධාර්මික පිවිදීමකින් පිවිදියල්ල. දැන් කොරින්ති 15 වෙනි පදයේ කියනවා ධාර්මික පිවිදීමකින් පිවිද පව් නොකර සිටපල්ලා. දැක්කද? ඒ කියන්නේ පාපේ ද්වේෂ කරන්න ශක්තිය හම්බෙන්නේ. අපි පුද්ගලිකව සභාවක් ඇරෙටත් අපි සෝදිසි කළ බලන්න ඕනේ ඇත්තටම මේ පිබිදීමද තියෙන්නේ කියලා. දෙවෙනි තිමෝති 1:7 අපි කියමු. දෙක තිමෝති 1:7. මොකක්ද කියන්නේ? මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නොව බලයේ ප්‍රේමයේ හික්මවීමෙන් ආත්මයක්ය. මක්නිසාද ස්වාමීන් වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නෙවෙයි බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක්. පවුල් තුන් තැනක කියනවා තිමෝතිට ඔයාගේ දීමනාව පුබුදු කරවන හැටියට මම ඔයාට කියනවා. ඔයාගේ දීමනාව පුබුදු කරවන්න. ආමෙන්. අවුස්සන්
දැන් බලන්න දෙක පේදුරු පොතේ 7 වෙනි පදයේ කියවන සමහරුන්ගේ ස්වභාවය බලන්න. දෙක පේදුරු 1:7 ඒක පේදුරු. අපි විවිධීමෙන් ගියේ නැත්නම් අපිට සිදුවෙන හානිය බලන්න. එතන ලොකු හානියක් සිදු වෙනවා 1:7 ඉඳලා 11 වෙනි පදයටම. නමුත් 7යි 8යි අපි කියවමු. ඒ විවිධීමෙන් ගියේ නැත්නම් සිදුවෙන හානිය එක පේදුරුනේ. ඔව්. ඉතින් 7ට. ඉතින් 7ට. එසේ මේ කාරණා මයික් එක ඔන් කරලා කියවන්න. හරි ඔයන් කරලා තියෙන. කොතරින්ද පටන් ගන්නද? හරි බාස්. එසේ මේ කාරණය ඇයි නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද ගුණය සමග දැනගැන්මද දැනගැන්ම සහ පමණ දැන ක්‍රියා කිරීමද පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ලද ඉවසිල්ල සමග දේව භක්තියද දේව භක්තිය සමග සහෝදර ස්නේහයද සහෝදර ස්නේහය සමග ප්‍රේමයද සපයා ගනිල්ලා. 8. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම් වැඩි වේ නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙහි කම්මැලි බවටත් අපල බවටත් පැමිණෙන්නට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. ආමේන්. බලන්න මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනය කියවලා මේ දේවල් අපේ ජීවිතේට වැඩි වේ නම් අපේ ආත්මික ජීවිතේ කම්මැලි බවටත් අපල බවටත් එන්න දෙන්නේ. අන්න මේ ශාරීරිකව සමහරු කම්මැලි නෑ, මේ ආත්මික ජීවිතයේ අපලභාවය. ආත්මික ජීවිතයේ අපලභාවයට ඇවිල්ලා තියෙන්නේ දැන්. අර බාලගිරි දෝෂේ ඉන්නේ සමහර අයට. අද නෙවෙයි හෙට. ඒ වගේ අද නෙවෙයි හෙට. ඒ කියන්නේ ආත්මික අපලභාවය. ආත්මික ජීවිතය කියන්නේ ඇතුළාන්තයේ ආත්මික දේවල් වලට තිබෙන අසුබෑම. පස්සට දැමීම. දැකද මේ කියන්නේ බොහොම මේ කියන්නේ අපි මේ විවිධීමෙන් ගියේ නැත්තම් මේ දේවල් දෙවනසික වචනේ කියවලා අපේ ජීවිතේ කම්මැලිකමටත් අපලභාවයටපත් වෙනවා. ඒ සමහරු ඉන්නවා බාහිර දේවල් කරනකම් එමුකෝ පාස්ස තිලන් එයාගේ ගෙදර මේ කෙනෙකුට කිව්වා කියලා තීන්ත ගන්න. තීන්ත ගන්න කිව්වා කියමුකෝ. ඕන උදේ ඉඳලම තීන්ත ගන්නවා. හරිද? සමහරට ඒ වැඩේ රෑ 10 වෙනකනුත් කරනවා. කියන්නකෝ පුළුවන් නම් මේ අපි ටිකක් විනාඩි 15ක් විතර යාඥා කරමුද බ්‍රද කියනකොටම ඈනුමක් යනවා. ඒ කියන්නේ ඈත තියෙන ඈනුමක් හරි ළඟට එනවා. සමහරු කාර් එකක බයිසිකලයක හරි දුවනකන් දුවනවා. හරිද? පැදුරේ ඉඳගත්ත ගමන් නිින්ද යනවා. යාඥාවට ඉඳගත්ත ගමන් හැබැයි බයිසිකලුත් කාර් එකේ යනකුණුත් යනවා. එහෙම ඉන්නවද අබුඩාබිත් ඉන්න මෙහෙ ඉන්න ඒ වගේ. ඉන්නවා. කියන්නේ ඔහේ කරගෙන යයි. ප්‍රශ්නයක් නෑ. ඔහේ දිගටම යනවා. හැබැයි පැදුරක් දාලා අපි ටිකක් යාඥා කරමු කියනකොටම නිකම්ම. ඉතින් මේ අන්තිමට ඒවා ඊට පස්සේ ආත්මික ජීවිතේ මරණයටපත් වෙනවා. ඊට පස්සේ ආත්මික ජීවිතේ මරණයටපත් වෙනවා. ඊට පස්සේ කොහොමද දන්නේ ඒගොල්ලෝ යන්නේ? ඊපස්සේ පල්ලියට එනකොට බයිබලයේ කියන්නේත් නැහැ, ෆෝන් එකෙන් තමයි බයිබලය කියවන්නේ. ඊට පස්සේ පරක් වෙලා තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ අන්තර්ජාලයෙන් තමයි කොම් බලන්නේ. ඊට පස්සේ ඔහොමම යනවා අපලභාවයට යනවා. අපලභාවයට ආත්මික ජීවිතයේ අපලභාවයට යනවා. ඉතින් එහෙම බෑ. හරි පිබිදීමකින් මුළු නගරෙම වෙනස් කරන්න පුළුවන්. ආමේන්. ආමේන්. ඉතින් ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 32 ඉඳලා 47ට වගේ ඔක්කොම වෙන්න ඕනේ නියම පිබිදීමකදී. දැන් එදා පෙන්තකොස්ස දවසේදී මේ පිබිදීම තුල ඔක්කොම වුණාද නැද්ද? ඔව් කොමුණා.
ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා විශේෂයෙන් මටත් අබුදාබියේ ඉන්න සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ වචනයට අදාළ නියම පිළිපදීමකින් පිළිපදිලා ලොකු වෙනසක් ඒ නගරේ රට තුල කරන්න ස්වාමින් වහන්සේගේ ශක්තිය ධෛර්යය කරුණාව ලැබෙන්න ඕනේ කියලා. ආමෙන්. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ආමෙන්. ඉස්සම වගේ 120 පිළිපදිලා 3000ට පිළිපදීම ගිහිල්ලා තව 2000කට ගිහිල්ලා 5000 කැරිම ලැබලා මුළු ජෙරුසලමද හැම තැනකම මේ පිළිපදීමේ රස්නය ඉන්දර ඒ ජීවනයේ ගිහිල්ලා විශාල දෙයක් සැබෑ වෙනසක් ඇති වෙන පිණිස දෙවියන් වහන්සේගේ ශක්තිය ධෛර්යය ඉල්ලන ස්වාමීනි මම යාඥා කරනවා පාසතිලාන් සිස්ටර් අහුවා සම්බන්ධ වුණ සභාව සෑම අධිරිවන්ත දරුවෝ පවුල් ඔබ වහන්සේට යාඥා කරනවා එහෙම තවත් ක්‍රිස්තුස් වහන්සේගේම සභාවේ වෙන වෙන පැති වලින් සම්බන්ධ වුණ හැම කෙනෙක්ම අපි බාර කරනවා යේසුනි දෙවියන් වහන්සේගේ වචනයට අනුව උතුම් පිළිපදීමක් අබුදාබි සභාවට දෙන්න. ඒ සෙනගට දෙන්න. බොහෝ දෙනෙක් දවස්පතා ගැලවෙන්න සුද්ධ සහභාගීත්වය ගන්න යාඥාවේ ලොකඩවා පවතින්න ඉගැන්වීමේ ලොකඩවා රැඳෙන්න එක්සිට් කම ප්‍රීතිය වර්ධනය වෙලා අවකාර මිනිස්සු හැරිලා පරණ පුරුදු ද්වේෂ කරලා විශාල වෙනසක් වෙන පිණිස යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ විතරයි පුළුවන් ඒක කරන්න. මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් පූර්ණව හරි පිළිදීමක් මේ සභාවට දෙන්න කියලා අපි යාඥා කරනවා. මේ සතුරට ජයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝරගත්ත මව කුසින්දලම වෙන් කරගත්ත තෝරගත්ත මේ අධිලවන්ත පවුල් ඔබ වහන්සේ බලයෙන් බලවත් කරන්න. නැගිටවන්න. ආමෙන්. පුදුම පිපාසයකින් දේවමාලිගාව පවිත්‍ර කළා වගේ ඒ චොලිතතාවයෙන් පවිත්‍ර කළා වගේ ඒ චොලිතතාවය ඒ මුල් කාලේදී තිබුණු පළමු ප්‍රේමයෙන් හැම කෙනෙක්ම නැවත නැගිටින්න කරුණාව දෙන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. Amen. පාස්ටර් ගොඩක් ස්තුතියි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා පාස්ටර් අපිට බෙදා දුන්නේ වචනය පිපදීම මොකද්ද මේ තුල මේ අවංක පිපදීම පාස්ටර් අපිට කියලා දුන්නා ධර්මිෂ්ඨ පිපදීමක් ඒ වගේම අනිත් ලෝකාකාර පිපදීම මොකක්ද කියන එක ඉතින් අපිට මේ දේ තුල අපේ ගැඹුරු තැන් වලට කතා කර අපි පසු කරගෙන ආපු මේ ජීවිතය තුළ අපි උන්වහන්සේගේ නොයෙකුත් සභාවල් වල අපි ගිහිල්ලා තිබෙනවා අපි දැකලා තිබෙනවා අපි අහලා තිබෙනවා ඒ දැක්ක දේවල් තුළ මේ හරි වැරද්ද අපිට අපේ පසු කාලෙන්නේ ජීවිතය අපි පසු කරගෙන ආවේ මොන වගේ පිපිදීම්ද කියලා අපිට අවබෝධ කර දුන්නාට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. ඉතින් පාස්ටර් ඔබට තියෙන තවත් අත්දැකීමෙන් අනුපාඩු කියලා දින සම්පූර්ණ කරන්න. ඔව් පාස්ටර් හරි. ඉතින් පාස්ටර් මේ පාස්ටර් මං ඉවර වෙලා ගන්නම් කෝල් එකක් මම මේක අවසන් කරන්න දාගෙන නා. හalleluya ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊටාත්ම වැදගත් වචනයක් තමයි පාස්ටර් අපිත් එක්ක කතා කරේ නේද? ඉතින් මේ පිපිදීම ගැන අපි තව වචන එක්කව කරන්න මේ පාස්ටර් ඉතින් අපිට ගොඩක් ගැඹුරින් කතා කරා. ඉතින් අපි තුලේ පිපිදීම තියෙන්න ඕනේ හැම සහෝදර සහෝදරියක්ම අපි කාලයේ පසු කරගෙන යන මේ මොහොතේ තුල අපි කිසිම දෙයක් මග හරින්න හොඳ නැහැ මේ අවස්ථාව පැමිණිය නිසා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ පිපිදීමට එන්න ඕනේ. දෙවියන් වහන්සේ බලන්නේ මේ පිපිදීම තමයි. හැම කෙනෙක්ගෙම බලන්නේ පිපිදීම තමයි. ඉතින් උන්වහන්සේගේ සෙනග ඒ පිපිදුනා වගේ එදා පේත්‍රස් පල්ලහැට ඒ පෙන්තකොස්ත දවසේදී පේත්‍රස් උඩු මහල ඉඳලා පල්ලහැට ඇවිල්ලා ඒ පේත්‍රස් කතා කරපු වචන තුල
ලොකු පිපිදීමක් එතන ඇති වුණා. ඒ පිපිදීම කොච්චරද කියලා කියන්නේ ඒ සෙනග ඊට හරියටම දවස් 40කට කලින් ඒ ඇවිල්ලා තිබ්බේ පෙන්තකොස්ත දවසේ 50 වෙනි දවසේ. ඉතින් දවස් 50කට කලින් එම සෙනගම යේසුස් වහන්සේව කුරුසපත් කරා. ඒගොල්ලෝ අධර්මිෂ්ඨ පිපිදීමකින්, ධාර්මික පිපිදීමකින් නෙවෙයි, අධර්මිෂ්ඨ පිපිදීමකින් යේසුස් වහන්සේව වරදකරු කරලා ඒගොල්ලෝ කුරුසේ ඇන ගැහුවා. ඉතින් ඒගොල්ලෝ හැම කෙනෙක්ම අත උස්සලා, ඒගොල්ලෝ පිපිදීලා හැම කෙනෙක්ම මේ පුද්ගලයාව කුරුසේ ඇන ගහන්න කියලා කෑ ගැහුවා පිලාත් ඉදිරියේ. එතකොට ඒ සෙනග ඒ 50 වෙනි දවසේදී අපි කියන පෙන්තකොස්ස දිනේදී ඒ අය එදා දාවිද්ගේ සොහොන ළඟ ඒ උඩු මහලේ තමයි ඒ දාවිද්ගේ නිවසේ යේසුස් වහන්සේ සමග ගෝලයේ එකතු වෙච්ච ස්ථානේ. ඒගොල්ලෝ අන්තිම වතාවට එකතු වෙච්ච ස්ථානේ. ඉතින් ඒ උඩු මහලේ පල්ලෙහා තට්ටුවේ තියෙන්නේ ඒ දාවිද්ගේ සොහොන. ඉතින් ඒ සොහොන ගාවට ඒ රැස් වෙච්ච යුදෙව්වෝ, ලෝකේ විසිරී සිට ඉන්න යුදෙව්වෝ ඒ පෙන්තකොස්ත දවසේදී ඔවුන් පැමිණියම ඒගොල්ලෝ ඒ දේවමාලිගාවට පැමිණියම දාවිද්ගේ සොහොන ගාවට ඇවිල්ලා ඒ දාවිද්ව තැන්පත් කරලා තියෙන සොහොන ගාවට ඇවිල්ලා ඒගොල්ලෝ ගීතාවලිය කියවනවා. ඉතින් මේ ගීතාවලිය කියවනකොට උදේ 9ට විතර මේ පෙන්තකොස්ත දිනේදී ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා එතන ලොකු පිපිදීමක් වුණා. ඒ පිපිදීමෙන් පස්සේ පේත්‍රස් පල්ලෙහාට ඇවිල්ලා කතා කරනකොට ඒ සෙනඟ කතා කරන්න ගත්තා මේ අය බීලද කියලා. මේ උදේ 9 වෙලාවේ මේ අය බීලද කියලා. එතකොට ඒගොල්ලෝ පුදුමයටපත් වුණා. ඒ ආපු සෙනඟ විවිධ රටවල් වලින් ආවේ සෙනඟ යුදෙව් සෙනඟ. එතකොට ඒගොල්ලෝ සේවය කරපු රටවල් වල භාෂාවලින් මේගොල්ලෝ කතා කරන්න ගත්තා. එතකොට මේගොල්ලන්ට ඒක ඇහුණා ඒ පිපිදීම. එතකොට මේක අහපු එතන යුදෙව් සෙනඟ මේ පිපිදිච්ච පේත්‍රස් කතා කරලා කියනවා මේ නුඹලා එදා ඒ කුරුසේ ඇන ගහපු යේසුස් වහන්සේ තමයි ඒ මෙසියස් තුමා. ඒ උන්වහන්සේගේ ජෝයල් පොතේ කතා කරන ඒ ආත්මය අපේ සියලු දරුදරියන්ට, වැඩිමහල්ලන්ට, කුඩා දරුවන්ට මේ ආත්මය දුන්නා වූ ඒ දවස තමයි මේ පැමිණියේ. ජාල මේ පේත්‍රස් මේ කතා කරපු දෙයට ඔවුන්ගේ සිත් අනින ලදුව ඒ දේව වචනේ කියනවා. ඔවුන්ගේ සිත් අනින ලදුව ඒගොල්ලෝ මොනවද කරේ? පේත්‍රස්ටයි යෝහන්ටයි කතා කරලා කියනවා අනේ අපි මොකද්ද කරන්නේ සහෝදරවරුනි අපිට කියන්න කියලා. ඒ පිපදීම කොච්චරද කියන්නේ? ඒ මොහොතේ 3000ක් ගැලවීමට ආව කාලේ කිව්වා. යේසුස් වහන්සේව මෙසියස් තුමා හැටියට පිළිගත්ත 3000ක්. ඒ ඡන්දේ දීපු අය යේසුස් වහන්සේව දවස් 50කට කලින් කුරුසේ ඇන ගහන මරන්න කියලා කියපු අය 3000ක් ඒ මොහොතේ ගැලවුණා. ඊට පස්සේ හවස පේත්‍රස් ගියා කොහෙටද? ටෙම්පල් එකට ගියා. එතන හවස 3ේදී එතන දේශනා කරා පිපිදීම බලන්න. එතන දේශනා කරා එතන 5000ක් ගැලවුණා. මුළු දවසේ 8000ක් ගැලවුණා. දෙවියන් වහන්සේට එක දවසක් ඇති 8000ක් ගලවන්න. ඒ නිසා අපි විශ්වාසවන්තව ඇදහිලිවන්තව උන්වහන්සේ අපිට දුන්න මේ සේවය අපි පිපිදීමකින් අපිත් කරොත් හරියට ඒ පේත්‍රස් කරා වගේ, පාවුලු කරා වගේ, යේසුස් වහන්සේගේ ගෝලියෝ කරා වගේ අපි පිපිදීමකින් අපි කරනකොට උන්වහන්සේ ආත්ම ගලවන්න යනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දවසෙන් දවස ගැලවෙන අය එකතු කරන්න යනවා. ගැලවෙන අය එකතු කරන්න යනවා. ඉඳ හොඳට මතක තියාගන්න. ඒ නිසා මෙන්න මේක තමයි මේ පිපිදීම. අපි තුල මේ පිපිදීම එන්න ඕනේ. ඒ යේසුස් වහන්සේගේ මුල් ස්වභාවයේ පිපිදුනා වගේ. එදා ඒ අය කොච්චර පිපිදුනාද කියන්නේ තියෙන දේවල් ඒගොල්ලෝ අතහැරලා ජීවිත පවා මරණයට ඒගොල්ලෝ තියලා ජීවිත පවා ඒගොල්ලෝ ඒවල තිබෙන සියලු ආශාව මේ හැම දෙයක්ම අතහැරලා
ජේසුස් වහන්සේ වෙනුවෙන් කුරුසයට ගිය අය. ඉතින් අර ජේසුස් වහන්සේ කිව්වේ තම කම නසා දිනපතා තම කුරුසය රැගෙන එන්න කියලා කියනවා මට ප්‍රේම කරන අය. මගේ පසුපස්සේ වෙන්න යන අය. ඉතින් අපිට තියෙන්නේ ක්‍රිස්තියානි කියලා කියන්නේ අපි උන්වහන්සේගේ පසුපස්සේ යෑම. ඒක හොඳට අපි මතක තියාගන්න ඕනේ. ඉතින් අපි පසුපස්සේ යන සෙනගක් නම් අපි තම කම නසා හොඳට මතක තියාගන්න. නගුලට අත තියලා පස්ස බලන්න බෑ සහෝදරවරුනි. නගුල උන්වහන්සේ අතට දුන්නේ පොළව හාරන්න. පොළව කියලා කියන්නේ කෙත. මේ කෙත හාරන්න ඕනේ. කෙත තමයි ඇදහිල්ල. මේ මිනිස්සුන්ට මේ හදවතේ තමයි මේ කෙත තියෙන්නේ. මේ කෙත හාරලා බීජ වැටෙනකොට ඒ බීජ මුල් අල්ල ගන්න කෙත බුරුල් වෙලා තියෙනවා. කෙත ගල් වෙලා හරියන්නේ නැහැ. හදවත ගල් වෙලා හරියන්නේ නැහැ. බීජ මුල් අල්ල ගන්නේ නැහැ. මොකද වචනේ දිව්‍යන් වහන්සේගේ වචනේ කියන්නේ යේසුස් වහන්සේ කියනවා අර මග අසල වැටිච්ච බීජ කුරුල්ලෝ කන්න ආවලු. කුරුල්ලෝ කියන්නේ සාතන් යක්ෂයා. යක්ෂයාගේ බලකාය. ඒගොල්ලෝ මොනවද කරේ? ඉමීඩියට්ලි කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒ බීජ වැටුණට පස්සේ දවසකින් නෙවෙයි. පැය 24කින් නෙවෙයි. ඉමීඩියට්ලි. ඒ කියන්නේ මේ කතා කරන වචනය අද මේ පාස්ට කතා කරපු පිපිදීමේ වචනය ඔබට මේ මොහොතේ ඇහෙන්න පුළුවන්. ඔබගේ හදවතට යන්න පුළුවන්. මොකද සමහර වචන හදවතට ගියා කියලා කියනවා සතුටින් පිළිගත්ත කියලා කියනවා. මොකද දියසීරාව තිබුණ හින්දා ගල්වල ගල් උඩ වැටුනම දියසීරාව තිබුණ හින්දා ඒවා පැලවුණා කියලා කියනවා. අන්න මතක තියාගන්න. ඒක පැලවෙනවා. මුල් අඳ ගන්න. ගල උඩනේ. මොකද කෙත බුරුල් කරන්න ඕනේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න මේ වචනේ හවුල ගන්න. සතුරා එන්නේ ඉමීඩියට්ලි. ඒ කියන්නේ ෂණිකෙන් එනවා. එතකොට මේ ෂණිකෙන් ඌ ඒ වචනය හවුලගෙන ගන්න ඔබගෙන් උදුර ගන්න මේ මොහොතේ පවා යක්ෂයා සැරිසරනවා. ඒ නිසා මේ වචනේ හොඳට හදවතට ගන්න ගැඹුරු තැනට දාන්න ඕනේ. එතකොට ඇදහිල්ලේ ගැඹුරු තැනට යන්න ඔබට හාරන්න දුන්න ඒ නගුල අල්ලලා පස්ස බලන්න යන්න එපා සහෝදරෝ. මේකයි යේසුස් වහන්සේ කිව්වේ. උන්වහන්සේ පසුපස්සේ යනවා නම් නගුලට අත තියලා අපි පස්ස බලන්න හොඳ නැහැ. එහෙනම් අපි ඒ උන්වහන්සේගේ පසුපස්සේ යන සෙනගක් නිසා නගුල අල්ලලා ඉස්සරහ බලාගෙන යන්න. මොකද හාරන ඕන කොටස කොහොමද හාරන්න ඕනේ? මේක මේ නගුල හරියට කන්ට්‍රෝල් එකේ ගෙනියන්න ඔබගේ අතේ තියෙන. මොකද ඔබ මේක හරියට කෙලින් අල්ලගෙන හිටියොත් ඒක හොඳට ගැඹුරට හැරෙනවා. ඔබ එහෙට මෙහෙට නගුල හැරවුණොත් හැරෙන කොටස අහකට යන්න පුළුවන්. නගුල පැත්තකට විසි වෙන්න පුළුවන්. ගැඹුරට නගුල යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න. ඔබට දුන්න රාජකාරිය පිපිදීමකින් කරන්න. මොකද මේක පිපිදීමකින් කරාම දෙවියන් වහන්සේ ඔබටත් ලකුණු දෙනවා. සභාවටත් ලකුණු දෙනවා. මුළු ලෝකේම මේ පිපිදීම තුළ හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න. හොඳයි මම ඔගොල්ලොත් එක්ක දැන් මේ කොටස මම අවසන් කරනවා. ඉතින් අපිට පුළුවන් ඊළඟ බදාදත් එකතු වෙන්න. අපි ශ්‍රී ලංකා වෙලාවෙන් රෑ 9ට පටන් ගන්නවා. මම ඔයගලන්ට කාරුණිකව ඉල්ලනවා ඒ වෙලාවට සහභාගී වෙන්න කියලා. මොකද පාස්ටර් ගොඩාක් වෙලාවක් අරන් එයා වැඩ කරන්නේ. එයා පසුවදා යාට වැඩත් ඇති. ඉතින් ලංකා වෙලාව රෑ නිසා ඉවර වෙනකොට 11 පව් වෙන නිසා හැමෝම ඒ වෙලාවට සහභාගී වෙන්න බලන්න. ඉතින් ඔයගලන්ට කාට හරි යාඥා ඉල්ලීමක් තියෙනවා නම් මට පුළුවන් යාඥා කරන්න. සියලු දෙනාටම ජේසු පිහිටයි.